හොඳයි. ඔබට මතක ඇති අපි ගිය සතියේ කතා බහ කළා කේතන ක්‍රම යටතේ ඇස්කි කේතන ක්‍රමය ගැන කතා බහ කළා. ඒ යටතේ අපි ගැටලු කීපයකුත් විසඳුවා. ලෝකේ පාවිච්චි වෙන තවත් කේතන ක්‍රම ගණනාවක් තියෙනවා. අද දවසේ අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ පාවිච්චි වෙන තවත් කේතන ක්‍රම කිහිපයක් ගැන. උදාහරණයක් විදිහට ගත්තොත් මේ කේතන ක්‍රම ඇයි පාවිච්චි වෙන්න කියලා හිතුවොත් පරිගණක පද්ධතියක අඳුනගන්නේ විද්‍යුත් සංඥා. මේ විද්‍යුත් සංඥා ලැබෙන අවස්ථාව අපි තේරුම් ගන්න පහසු වෙන්න එක විදිහටත් ලැබෙන්නේ නැති හෝ අඩු අවස්ථාව බිඳුව විදිහටත් හඳුන්වනවා. ඒතර පරිගණක පද්ධතියක අක්ෂරයක්, සංකේතයක්, ඉලක්කමක් ඕනම දෙයක් නිරූපණය කරන්න නම් මේ ද්විමේය කේත විදිහට තමයි ඒවා නිරූපණය කරන්න වෙන්නේ. ඒතර මුල් කාලේ ඇත්තටම පරිගණක හදන සමාගම් අතර මේවා නිරූපණය කරන්න නිශ්චිත සම්මතයක් තිබුණේ නැහැ. ඒ නිසා පරිගණක පද්ධති අතර දත්ත හුවමාරු කරද්දී ලොකු ගැටලු ඇති වුණා. ඒ නිසා තමයි ලෝකේ කේතන ක්‍රම ආරම්භ වුණේ. අපි ගිය සතියේ කතා කළ ASCII එහෙම නැත්නම් American Standard Code for Information Interchange කියන කේත ක්‍රමය ගැන කතා බහ කළා. ඊට අමතරව ඒකේ ගැටලු විසඳුවා. ඔබ ඒ කොටසට සම්බන්ධ වුණේ නැත්නම් අපේ channel එකේ කොටස තියෙනවා. ඔබට ඒක නැවත බලන්න පුළුවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ BCD, EBCD IC සහ Unicode කියන කේතන ක්‍රම ගැන. මුලින්ම අපි එක කේතන ක්‍රම වෙන වෙනම අරන් බැලුවොත් මේ ASCII කියන කේතන ක්‍රමේ පාවිච්චි වෙනවා බිට් 7ක්. ඒ කියන්නේ හැම සංකේතයක්ම නිරූපණය කරන්නේ ඩිජිට් 7කින්. ඉලක්කම් සංකේත 7කින්. එතකොට ඒ කියන්නේ ASCII වල එකිනෙකට වෙනස් ආකාර 128ක්. ඒ කියන්නේ දෙකේ 7 වෙනි බලය 128ක් එකිනෙකට වෙනස් ආකාර නිරූපණය කරන්න පුළුවන්. අපි BCD ගත්තොත් BCD වල පුළුවන් බිට් 4ක් නිරූපණය කරන්න. ඒ නිසා BCD වල අපට පුළුවන් එකිනෙකට වෙනස් ආකාර, ඒ කියන්නේ දෙකේ 4 වෙනි බලය 16ක් නිරූපණය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම EBCD IC Extended Binary Coded Decimal Interchange Code ගත්තොත් ඒකේ පාවිච්චි කරන්න පුළුවන් බිට් 8ක්. ඇත්තටම බිට් 8ක් තමයි පාවිච්චි වුණ EBCD IC වල. ඒ නිසා ඒක එකිනෙකට වෙනස් ආකාර 256ක් නිරූපණය කරන්න පුළුවන්. දැන් ලෝකේ අලුතෙන්ම භාවිත වෙන Unicode වල විශාල බිටු ප්‍රමාණයක් පාවිච්චි වෙනවා බිට් 16ක්. ඒ නිසා 65536ක එකිනෙකට වෙනස් කේත භාවිත කරන්න පුළුවන්. අපි දැන් මේ එක එකක් වෙන වෙනම අරන් කතා කළොත් BCD ගත්තොත් BCD වල ඇත්තටම පාවිච්චි වුණේ බිටු 4ක්. ඒ කියන්නේ බිට් 4කින් තමයි BCD වල ඉලක්කම් නිරූපණය වුණේ. ඇත්තටම අපිට ඉලක්කම් විතරක් නිරූපණය කරන්න පාවිච්චි වෙච්ච කේතන ක්‍රමයක් විදිහට BCD හඳුන්වන්න පුළුවන්. සරල උදාහරණයක් විදිහට BCD වල පාවිච්චි වුණේ බිඳුවේ ඉඳන් 9 දක්වා ඉලක්කම් ටික. ඒතර බිඳුවේ ඉඳන් 9 දක්වා ඉලක්කම් අපි දන්නවා නම් අපිට ඕනම ඉලක්කමක් සකස් කරගන්න සංඛ්‍යාවක් සකස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට BCD වල ඔබට පේනවා ඇති පළවෙනි අගය මේ තියෙන බිඳුව නිරූපණය කරන්න පාවිච්චි කරේ BCD වල බිඳුව ඒවා 4ක්. ඒකට හේතුව තමයි මෙන්න මේ පළවෙනි බිඳුව තියෙන තැන තිබුණේ එකේ ඒවා. මෙතන තිබුණේ දෙකේ ඒවා. ඒ කියන්නේ දෙකේ බිඳුවෙනි බලය තමයි මෙතන තියෙන්නේ. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. එහෙනම් BCD වල පාවිච්චි වුණේ බිඳුව දෙකේ බිඳුවෙනි බලය ඒ කියන්නේ 1යි 2යි 4යි 8යි. එහෙනම් බිඳුව කියන්නේ එකේවත් නැහැ, දෙකේවත් නැහැ, හතරේවත් නැහැ, අටේවත් නැහැ. එතකොට එහෙමනම් ඊළඟ අවස්ථාව ගත්තොත් එකේවා 1යි, දෙකේවා නැහැ,
4 ඒවා නැහැ 8 ඒවා නැහැ. එහෙමනම් අපිට පහසුවෙන් පුළුවන් BCD වල ඉතුරු වගයන් ටික නිරූපණය කරගන්න. අපි බලමු ඉතුරු වගයන් කොහොමද නිරූපණය වෙන්නේ BCD. BCD වල බිංදු 4කින් නිරූපණය වෙන්නේ දශමක බිංදුව. එක නිරූපණය වෙන්නේ දශමක 0.0.0.1කින්. දෙක නිරූපණය වෙන්නේ දශමකාගය 0.0.1.0 විදිහට. ওই විදිහට බිංදුවේ ඉඳන් 9 දක්වා දශමකාගයන් BCD වල නිරූපණය වෙන්නේ මේ විදිහට. අපිට දීලා තියෙනවා අගයක් BCD අගයක්. අපිට දීලා තියෙනවා BCD අගයක්. මේ BCD අගය කොහොමද කියලා බලමු. දශමක සංඛ්‍යාවක් බවට පත් කරන්න. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන දේ තමයි මේ තියෙන BCD අගය කොටස් 4 ගොඩවල් බවට පත් කරන්න ඕන. මොකද BCD වල හැම වෙලාවෙම ඉලක්කම් නිරූපණය කරන්න පාවිච්චි වෙන්නේ ඩිජිට් 4ක් නිසා. ඉස්සෙල්ලාම 4 ගොඩවල් වලට අපි වෙන් කරනවා. ඊට පස්සේ අපි මෙතන ලියා ගන්නවා 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා. මෙතන 8යි අපි 8 කියලා ලියනවා. 8යි 1යි 9යි මෙතන 9යි එහෙනම් වටිනාකම 98යි. ඔය විදිහට තමයි BCD වල අගයක් ලියන්නේ. හොඳයි මේ ගැටලුව විසඳන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්න. ඉස්සෙල්ලාම අපි මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලාම 4 ගොඩවල් වලට බෙදන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් බලයන් විදිහට ලියා ගන්න. මෙතන එන්නේ 1 2 4 8. ඉස්සෙල්ලාම එනවා 1 2 4 8. ආපහු 1 2 4 8. ආපහු එනවා 1 2 4 8. දැන් අපි යටින් එක තියෙන අවස්ථාව විතරක් රවුන්ඩ් කරගන්නවා. 1යි මෙතන 2යි 1යි 3යි මෙතන ලැබෙන්නේ 8 විතරයි. එහෙනම් පිළිතුර ලැබෙනවා 831 කියලා උත්තරේ ලැබෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. අපි ඊළඟට බලනවා දශමක අගයක් දුන්නොත් මේ දශමක අගය කොහොමද BCD වටිනාකමක් බවට පත් කරන්න කියලා. 75 කියන අගය අපි ගත්තොත් කොහොමද 75 BCD අගයක් බවට පත් කරන්නේ? 75 ඉස්සෙල්ලාම අපි ගන්නවා අග තියෙන අගය 5. අපි ඒක දෙකෙන් බෙදාගෙන යනවා. එතකොට අපිට ලැබෙනවා 1.1 කියලා. හැබැයි අපි උත්තරේ ලියන්න ඕන හැම වෙලාවෙම ඩිජිට් 4කින්. ඒ නිසා අඩු එකට ඉස්සරහට බිංදුවක් දානවා. අපි 7ක් බෙදනවා දෙකෙන් 3යි ඉතුරු 1යි ආපහු බෙදුවහම 1යි ඉතුරු 1යි අපි ලියනවා 1යි 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 අඩු එකට බිංදුවක් දානවා. මේකේ මුලට අනිවාර්යෙන් බිංදුව දාන්න ඕන. බිංදුව යෙදෙනවා නම්. හොඳයි. ඒ දැනුම අනුව මෙන්න මේ ගැටලුව විසඳන්න පුළුවන් ද බලන්න 2020 මේ අවුරුද්ද කොහොමද BCD වලින් ලියන්නේ? උත්සාහයක් ගන්න බලන්න. ඉස්සලම් බිංදුව හැදෙන්නේ BCD වල නම් ඩිජිට් 4කින්. දෙක හැදෙන්නේ 0.1යි 0.0යි. නැවත දෙක හැදෙන්නේ 0.1යි 0.0. දෙදස් විස්ස අපේ ගැටලුව බිංදුව හැදෙන්නේ 0.4කින් දෙක නිරූපණය වෙන්නේ දෙක අපි දෙකෙන් බෙදලා බැලුවොත් 1යි ඉතුරු 0යි එන අපි ලියනවා 1යි 0යි කියලා. ඊට පස්සේ නැවත බිංදුව හැදෙනවා 0.4කින් නැවත දෙක හැදෙනවා
බිඳුව ඒවා 2යි 1යි බිඳුව විදියට තමයි BCD යගේ අපිට ලැබෙන්නේ. හොඳයි. අපි ඒ කතා කළේ BCD ගැන. ඊළඟට අපි කතා බහ කරන්න යන්නේ EBCDIC ගැන. ඇත්තටම EBCDIC අද පාවිච්චි වෙන කේතන ක්‍රමයක් නෙවෙයි ලෝකේ. මේක හඳුන්වලා දුන්නේ IBM සමාගම. IBM ළඟ තිබුණා මහා පරිගණක. එහෙම නැත්නම් අපි ඒවා හඳුන්වනවා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා. ප්‍රමාණයෙන් ඉතාම විශාල පරිගණක. මෙන්න මේ පරිගණකවල දත්ත හුවමාරු කරන්න ඒගොල්ලන්ට ඕන වුණා කේතන ක්‍රමයක්. ඒ සඳහා තමයි EBCDIC කියන ක්‍රමය භාවිත කළේ. මේකේ බිට් 8ක් පාවිච්චි වුණා. ඒ කියන්නේ හැම ඩිජිට් එකක්ම හැම අකුරක්ම හැම සංකේතයක්ම ඉලක්කමක් සඳහා ඩිජිට් 8කින් තමයි ඇත්තටම මේ EBCDIC සකස් වුණේ. නමුත් මේ IBM සමාගම මේ කේතන ක්‍රමය තමන්ගේ පරිගණක යන්ත්‍රවල විතරයි භාවිත කළේ. කේතන ක්‍රමය වෙනත් අයට දුන්නේ නැහැ. ඒ නිසා මේ කේතන ක්‍රමය කාලයත් එක්ක අභාවයට ගිය අද ලෝකේ පාවිච්චි වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න යන ඉතාමත් වැදගත් කේතන ක්‍රමය ඒ තමයි යුනිකේත. අද ලෝකේ පාවිච්චි වෙන කේතන ක්‍රමය. අද අපි දන්නවා විවිධ භාෂාවලින් පරිගණක පද්ධතිවල ගොඩක් අය වැඩ කරනවා. අපි සිංහලෙන් පරිගණක පද්ධතිවල වැඩ කරනවා. දෙමළ භාෂාවෙන් වැඩ කරනවා. චීන ජපානය වගේ රටවල් වල දකුණු කොරියාව වගේ රටවල් වල ඒගොල්ලන්ගේ භාෂාවලින් පරිගණක පද්ධති ක්‍රියාත්මක කරනවා. ඒවයි අකුරු භාවිත කරනවා. එතකොට ASCII වගේ කේතන ක්‍රමවල තිබිච්ච ලොකු ගැටලුවක් තමයි ASCII වගේ කේතන ක්‍රමවල සංකේත නිරූපණය කරන්න පුළුවන් වුණේ යම් සීමාවක් දක්වා විතරයි. නමුත් අපි දැන් මේ කතා කරන කේතන ක්‍රමවල ඇත්තටම දැන් අපි පාවිච්චි කරන ගොඩක් කේතන ක්‍රමවල අක්ෂරවල විශාල හෝඩිවල විශාල අක්ෂර ප්‍රමාණයක් තියෙනවා. සංකේත ප්‍රමාණයක් තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් අපේ සිංහල භාෂාවේ මිශ්‍ර සිංහල හෝඩිය අපි පාවිච්චි කරනවා අක්ෂර 60ක්. ඊළඟට අපි ගත්තොත් චීනය වගේ භාෂාවක චීන භාෂාවේ හෝඩිය අකුරු 10000ක් විතර තියෙනවා. අකුරු 2500ක් විතර ඉගෙන ගන්න ඕන චීන පත්තරයක් කියවන්න. ඉතින් එතකොට ඒව කොහොමද නිරූපණය කරන්නේ ASCII වගේ සීමිත ප්‍රමාණයක් නිරූපණය කරන්න පුළුවන් කේතන ක්‍රමවල. ඔබට පේනවා ඇති මෙතන තියෙනවා විවිධ කේතන ක්‍රම ගොඩාක් විවිධ අක්ෂර වර්ග සංකේත වර්ග විශාල ප්‍රමාණයක්. ඒවා ASCII BCD EBCDIC වගේ ඒවායි නිරූපණය කරන්න බැහැ. එතකොට ඒ සඳහා ඇතිවෙච්ච කේතන ක්‍රමය තමයි අපි හඳුන්වන්නේ යුනිකෝඩ් කියලා හඳුන්වනවා. මේ තියෙන්නේ ලෝකයේ දැනට ප්‍රධාන භාෂා විශාල ප්‍රමාණයක් යුනිකෝඩ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් යුනිකේත බවට පත් කරලා තියෙනවා. සිංහල භාෂාවත් ඒකට අයිති වෙනවා. එතකොට සිංහල භාෂාවත් අද ලෝකේ ඕනම පරිගණක පද්ධතියක ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි පාවිච්චි වෙන්නේ 16 පාද. එහෙම නැත්නම් ශබ්ද දශමක සංඛ්‍යා. උදාහරණයක් විදිහට මෙතන ඉලු කියන අකුර, ච අකුර, ද, ව වගේ අකුරු ගත්තොත් මේ බලන්න මේ ච අකුර ගත්තොත් ච අකුර කේතය තමයි බිඳුවයි D A බිඳුව. මේ පැත්තෙන් බිඳුව. එතකොට මේ ච අකුර නිරූපණය කරන්න පාවිච්චි වෙන්නේ මෙන්න මේ සංකේතය. ද අකුරට වෙනමම කේතයක් තියෙනවා. ව අකුරට වෙනමම කේතයක් තියෙනවා. මේ සමහර පාට කරපු කොටු ඒ කියන්නේ ඕනනම් සිංහල භාෂාවට අලුතෙන් අක්ෂර එකතු වුණොත් අනාගතේ කවදා හරි දවසක ඒව පවා ගබඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒව නිරූපණය කරන්න පුළුවන් මේ යුනිකේත හරහා. සිංහල භාෂාව විතරනේ ලෝකේ හැම භාෂාවක්ම නිරූපණය කරන්න යුනිකේත භාවිත කරන්න පුළුවන්. අක්ෂර විතරක් නෙවෙයි. විවිධ වර්ණ නිරූපණය කරන්නත් යුනිකේත භාවිත කරන්න පුළුවන්. ඔබට දැන් පේනවා ඇති මේ වගුව එක එක වර්ණ සඳහා වෙන වෙනම යුනිකේත භාවිත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි.
ඔබ අහලා ඇති ඉමෝජි. ඉමෝජි කියන්නේ පොඩි අයිකන්ස් జాතියක්. ඒ කියන්නේ අපේ හැඟීම් ප්‍රකාශ කරන්න අකුරු වලින් ටයිප් කරන්න නැතුව හැඟීම් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න පුළුවන් පොඩි මූර්ති රූප කීපයක්. මෙන්න මේවා විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. මෙන්න මේවට පවා යුනිකේත භාවිත වෙනවා. ඒ වගේම වර්ණ, ශබ්ද වගේ දේවල් නිරූපණය කරන්නත් යුනිකේත භාවිත වෙනවා. මේ ඉමෝජි වල තවත් දියුණු කර අවස්ථාවක් තමයි ඇනිමෝජි. සමහර ජංගම දුරකථන වල භාවිත වෙනවා මේ ඇනිමෝජි කියන එක. ඇනිමෝජි වල පුළුවන් ඇනිමේටඩ් ඉමෝජිස් භාවිත කරන්න. ඔබට පේනවා ඇති මූණේ ලක්ෂණ ඒ ඉමෝජි එකට ලබා දෙන්න පුළුවන්. ශබ්දය පවා හලෝ 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 ඔන්න ඒ විදිහට ඇනිමෝජි පවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි අද කතා බහ කළා විවිධ කේතන ක්‍රම. මේ කේතන ක්‍රම වලින් පස්සේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා පරිගණක පද්ධතිවල දත්ත ගබඩා වෙන ආකාරය පිළිබඳව. විශේෂයෙන් පරිගණක පද්ධතිවල විවිධ උපාංග අපි භාවිත කරනවා දත්ත ගබඩා කරන්න. විවිධ මතක උපාංග. මේ මතක උපාංග වල දත්ත විවිධ ප්‍රමාණ වලින් ගබඩා කරන්න පුළුවන්. පරිගණක පද්ධතියක් ගත්තාම පරිගණක පද්ධතියක ගබඩා කරන්න පුළුවන් කුඩාම ඒකකය එහෙම නැත්නම් කුඩාම ප්‍රමාණය අපි හඳුන්වන්නේ බිට් එකක් විදිහට. එහෙම නැත්නම් බිටුවක් කියලා අපි හඳුන්වනවා. මේ බිටුව කියන වචනේ හැදිලා තියෙන්නේ බයිනරි ඩිජිට් කියන වචනේ කෙටි කරලා. බයිනරි ඩිජිට් කියන එකේ බයිනරි කියන එකේ B අකුරත් ඩිජිට් වල ITත් එකතු වෙලා තමයි බිට් හැදිලා තියෙන්නේ. එහෙනම් පරිගණක පද්ධතියක දත්ත ගබඩා කරන කුඩාම ඒකකේ අපි හඳුන්වනවා බිට් විදිහට. අපි කතා කළොත් පරිගණක පද්ධතිවල පාවිච්චි වෙන විවිධ උපාංග කතා කරොත් සමහර උපාංග වල ගබඩා කරන්න පුළුවන් ඊටාම සීමිත ප්‍රමාණයක් විතරයි. හැබැයි සමහර උපාංග වල විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. අපි ඒක උපමා කරොත් අලියෙක් සහ කූඹියෙක් කියලා. කූඹියාගේ බර ඊටාම අඩුයි. අලියාගේ බර කූඹියාගේ බර වගේ විශාල වාර ගාණක් වැඩි. එතකොට පරිගණක පද්ධතිවලත් ඒ වගේ. පරිගණක පද්ධතිවලත් සමහර තියෙන උපකරණවල ඊටාම අඩු ධාරිතාවයක් තියෙන. ඒ කියන්නේ අඩු ප්‍රමාණයක් තමයි ගබඩා කරන්න පුළුවන්. නමුත් සමහර උපාංග තියෙනවා ඒවයි විශාල ප්‍රමාණයක් ගබඩා කරලා විශාල ධාරිතාවයක් ගබඩා කිරීමේ හැකියාව තියෙන. අපි ගත්තොත් පරිගණක පද්ධතියක ගබඩා කරන්න පුළුවන් කුඩාම ධාරිතාවයේ තියෙන මතක උපාංගය තමයි රෙජිස්ටර් මතක. රෙජිස්ට්‍රි මෙමරි. ඔබ දන්නවා CPU එක එහෙම නැත්නම් මධ්‍යසකසුම් ඒකකයේ ඇතුලේ තියෙන මතකයක් තමයි රෙජිස්ටර් මතක. ඒක ඊටාම කුඩා මතකයක්. හැබැයි ඒක ඊටාම වේගවත්. අපි ඊළඟ කොටසේදී ඒ ගැන කතා බහ කරනවා. රෙජිස්ටර් මතකයකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් කෑෂ් මෙමරි එක. කෑෂ් මෙමරි එක CPU එක ඇතුලේ වගේම එළියෙත් දකින්න පුළුවන්. ඒකේ ප්‍රමාණය මෙගාබයිට් වලින් අපිට කියන්න පුළුවන්. ඒතර මේ කෑෂ් මෙමරි එක අපි ඒක හඳුන්වන්නේ නිහිත සංචිත මතක කියලා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් ඔබ හොඳින් දන්න CD වල. ඒවා අපි හඳුන්වනවා සිංහලෙන් සංගත තැටි එහෙම නැත්නම් සංයුක්ත තැටි කියලා. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන CD එක මෙගාබයිට් 700ක විතර ධාරිතාවයක් ගබඩා කරන්න පුළුවන්. නමුත් ලෝකේ විවිධ කාලවල හදලා තියෙනවා මෙගාබයිට් 650 ඉඳන් 900 දක්වා ධාරිතාව තියෙන උපාංග. CD එකකට වඩා වැඩි ධාරිතාවයක් ගබඩා කරන්න පුළුවන් DVD එක. සංඛ්‍යාංක බහුවිධ තැටි ඔබ දන්නවා සමහර චිත්‍රපට 4ක් විතර වගේ ගබඩා කරලා තියෙනවා DVD තනි තැටියක. ඊට පස්සේ අපි ගත්තොත් සසම්භාවී ප්‍රවේශ මතකය. තේරෙන භාෂාවෙන් කිව්වොත් RAM එක ගත්තොත් RAM එකේ ධාරිතාවය අර කලින් කතා කර හැම එකටම වඩා වැඩි. RAM එකට වඩා ධාරිතාවය වැඩි වෙනවා පරිගණක පද්ධතියක
ROM එකේ එහෙම නැත්නම් read only memory එකේ. පඨන මාත්‍ර මතකේ. ඊළඟට ඔබ හොඳින් දන්න pen drive, memory card අපි හඳුන්වන්නේ සැනලි මතකය කියලා. ඒවයි ගබඩා කරන්න පුළුවන් ධාරිතාවය ඊටත් වඩා වැඩි. දැන් එන්න මොකද වෙන්නේ? ධාරිතාවය වැඩි වේගන යන්නේ. ඊළඟ දොඩ තැටිය ගත්තොත් විශාල ප්‍රමාණයේ දොඩ තැටි දකින්න පුළුවන්. දැන් අද දොඩ තැටි වල ප්‍රමාණය කියවෙන්නේ ටෙරාබයිට් වලින් විශාල ප්‍රමාණයේ ධාරිතාවයක් තියෙන දොඩ තැටි තියෙනවා. පරිගණක පද්ධති පාවිච්චි කරනකොට ඒවයි උපස්ථ පිටපත් ලබා ගන්න. අපි කියනවා බෑකප්ස් කියලා. ඒ බෑකප් වගේ දේවල් ලබා ගන්න විශාල ධාරිතාවයක් තියෙන උපකරණ ඕන වෙනවා. ඒතකොට ඒ වගේ දේවල් වලට චුම්බක පටි පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. ඒවා විශාල ධාරිතාවයකින් යුතු ආචේන උපාංග විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් පරිගණක පද්ධතියක පාවිච්චි වෙන වේගය අනුව උපාංග වර්ගීකරණය කරොත් වේගය වැඩිම උපකරණයේ සිට අඩුම උපකරණය දක්වා හරියට චීටගේ ඉඳන් චීට තමයි අපි දන්න සත්ව පවුලේ ඉන්න වේගයෙන්ම දුවන සතා. ගොළු බෙල්ල වේගය අඩුයි. චීටගේ ඉඳන් ගොළු බෙල්ල දක්වා වගේ පරිගණක පද්ධතිවල පාවිච්චි වෙන මතක උපාංග වර්ගීකරණය කරොත් වේගවත්ම මතකය තමයි රෙජිස්ටර් මතකය. ඒක වේගවත් වෙන්න හේතුව තමයි පරිගණක පද්ධතියේ CPU එක. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ තමයි රෙජිස්ටර් මතකය තියෙන්නේ. ඊළඟට කෑෂ් මෙමරි. එහෙම නැත්නම් නිහිත සංචිත මතක. ඒක රෙජිස්ටර් මතකය තරම්ම වේගවත් නැහැ. නමුත් සෑහෙන වේගවත්. ඊළඟට එනවා RAM එක. සසම්භාවී ප්‍රවේශ මතකය. RAM එක කිට්ටුවෙන්ම යනවා ROM එක. ROM එක ඊට වඩා වේගය අඩුයි. මේ අපි කතා කරනවා එන්න වේගය අඩු වෙලා යන පිළිවෙලට තමයි කතා බහ කරන්නේ. ඊළඟ සැනලි මතක ෆ්ලෑෂ් මෙමරි. ෆ්ලෑෂ් මෙමරිත් වේගවත්. නමුත් අර කලින් කතා කර ඒවට වඩා වේගය අඩුයි. ඊළඟට එන්න දැන් අඩු වෙනවා. හાર્ඩ් ඩිස්ක් එකේ වේගය අර කලින් ඒවට වඩා ගොඩක් අඩුයි. ඊළඟට DVD ඔබ දන්නවා DVD එකක් දාලා ඕපන් වෙන්න යම් වෙලාවක් ගත වෙනවා. හැබැයි පෙන් ඩ්‍රයිව් එක එච්චර වෙලා යන්නේ නැහැ. පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙනම සින්දු අහන්න පුළුවන්. තාම වේගවත්. එහෙනම් DVD එකේ වේගය ඊටත් වඩා අඩුයි. DVD එක ළඟින්ම යන්නේ එහෙනම් CD එක. CD එකේ වේගය තවත් අඩුයි. වේගය අඩුයි ගොඩක්. චුම්බක පටිවල විශාලත්වය වැඩි. හැබැයි වේගය ඊටාම අඩුයි. අවසාන වශයෙන් අපි කතා කරන්න යන්නේ බිට් එකක් හදන්න යන වැය වෙන වියදම. සමහර මතක උපාංග හදන්න ලොකු වියදමක් යනවා. උදාහරණයක් විදිහට වේගවත්ම මතකයක් විදිහට තියෙන රෙජිස්ටර් මතක හදන්න, එහෙම නැත්නම් ඒවායේ මෙමරි සෙල් මතක සෛල හදන්න විශාල වියදමක් යනවා. හැබැයි ඊට සාපේක්ෂව RAM එකක්, ඊට සාපේක්ෂව DVD CD වගේ ඒවා හදන්න යන වියදම ඉතාමත් අඩුයි. දැන් අපි කතා කරන්න යන්නේ මිල වැඩිම මතක උපාංගයේ සිට මිල අඩු මතක උපාංග දක්වා. වේගවත්ම මතකයක් වෙන රෙජිස්ටර් මතකය යා කුඩා මතකයක්, ඒ වගේම හදන්නත් වැඩි වියදමක් යන මතකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළාට කෑෂ් මෙමරි, එහෙම නැත්නම් නිහිත සංචිත මතක, රෙජිස්ටර් මතක වලට සාපේක්ෂව ඒක හදන්න යන වියදම අඩුයි. ඊළාට සසම්භාවී පිවිසුම් මතකය, එහෙම නැත්නම් RAM එක ළඟින්ම යන්නේ ROM. චුම්බක පටි හදන්න යම් වියදමක් යනවා. සැනලි මතකය ෆ්ලෑෂ් මෙමරි ඊට සාපේක්ෂව මිල අඩුයි. දුඩ තැටි ඊටත් වඩා ලාභයි ඒකකයක් හදන්න. DVD ඊටත් වඩා ලාභයි. එහෙනම් ගොඩාක්ම ලාභදායි CD එහෙම නැත්නම් සංයුක්ත තැටි. ඒතර අපි අද පාඩමේ කතා කළේ, අතර මේ පාඩම කොටස් 3ක් විදිහට කතා කළේ සති කීපයක තිස්සේ.
මුලින්ම අපි කතා කළා සංඛ්‍යා පද්ධතීන් ගැන. ඊළඟට අපි කතා කරා කේතන ක්‍රම ගැන. අවසාන වශයෙන් පරිගණක පද්ධතිවල දත්ත ගබඩා වීම ගැන කතා බහ කළා.